ආයිබුවන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබට මේ ඔක්තෝබර් 8 වෙනිදා මුණ ගැසෙමින් මේ විදිහට සියත මෝර්නිං ෂෝ එකේදී අද දවසට අදාළ ජාතික පුවත්පත් වෙතයි මුල් අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපි. ඒ අනුව අදට අදාළ සෑම පුවත්පතක්ම වගේ මා ළඟ තිබෙනවා. මේන් අපි මුල් අවධානය ලංකාදීප පුවත්පතට යොමු කරන්නට හිතුවා. දැන් සෑම පත්තරයකම වගේ මුල් පිටු වෙන්වී තිබෙන්නේ බොහෝ ඉඩකඩ වෙන්වී තිබෙන්නේ පවතින වාතාවරණයට අදාළ කාරණා වෙත. එය තමයි හැම පත්තරයකම මුල් සිරස්තල තුල අපට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම අනු සිරස්තල තුල බොහොමයක් දකින්නට ලැබෙන්නේ. ඒ වගේම ඇතුල් පිටු වාර්තා තුලත් තත්ත්වය එසේමයි. ඇගලුම් පොකුර රටටම පැතිරෙන අවදානමක්. දිස්ත්‍රික්ක 12කින් රෝගී හු නිරෝධායනයට. තාම බරපතල තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ අර කලින් ක්‍රියාත්මක වුණු කොවිඩ් පොකුරු වලට වඩා මෙම පොකුර බලවත් බව රටට බලපෑ හැකි බව මේ පුවත් වාර්තාවම ඉදිරිපත් කරනවා බොහොම පැහැදිලිව. ලංකාදීපයේ එසේ කියනකොට අපි යොමු අද පුවත්පත සඳහන් කරනවා මිනුවන්ගොඩ කොවිඩ් පොකුර දහස පඩි. ඊයේ රාත්‍රිය වන විට ආසාදිතයන් 1034ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ විශාලම කොවිඩ් පොකුර මේකයි කියන එකත් අද පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට නිරෝධායන ඇඳෙන නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් අද පුවත්පත වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. ඒ ආශ්‍රිත කාරණාත් ගණනාවක් තිබියදී අපි දෙවන පිටුවේ මේ පිළිබඳව වැඩිදුර තොරතුරු බලන්ට සූදානම්. මේ බලපාන ඇඳරි නීති තත්ත්වය පිළිබඳව ගත්තට පස්සේ ඒවා කඩ කරන අය පිළිබඳවත් තවදුරටත් තොරතුරු වාර්තා වෙනවා. ඇයි නිරෝධායන ඇඳරි නීතියක් පනවා තිබෙන්නේ කියන එක අවබෝධ කර ගැනීමත් මම හිතන්නේ මූලිකව වැදගත් කාරණාව. අනිකුත් ඇඳරි නීති තත්ත්වයන් වලට වඩා මෙහි තිබෙන වෙනස පළමු වටේදී රටේ බොහෝ ප්‍රදේශ පියවරෙන් පියවර මේ විදිහට ඇඳරි නීතිය පනවලා රටම ලොක්ඩවුන් කරන්න වුණු අවස්ථාවෙත් මේ ගැන නිරන්තර පැහැදිලි කිරීම කරන්න සුදුනා. මොකද අනවබෝධයෙන් බොහෝ දෙනා කටයුතු කිරීම නිසා. ඒ අනුව සඳහන් කරනවා අද පුවත්පතේ මේ ඇතුල් පිටු වාර්තාව තුළ මේ අනුව ගම්පහ ගණේමුල්ල කිරිදිවැල දොම්පේ මල්වතු හිරිපිටිය මීරිගම නිට්ටඹුව පූගොඩ වේයන්ගොඩ මිනුවන්ගොඩ වීරගුල වැලිවේරිය පල්ලෙවල යක්කල ජා ඇල කඳාන දිවුල පිටිය සීදුව යන පොලිස් බල ප්‍රදේශ 18ට නිරෝධායන ඇඳරි නීතිය පනවා තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවත්වාගෙන යන බව තමයි සඳහන් කරන්නේ. දැන් නිරන්තරව මාධ්‍යමගෙන් මේ ප්‍රදේශ මොනවාද කියන එක සඳහන් කරන නිසා ඒ ප්‍රදේශවල ජනතාව හෙට අනුගතව කටයුතු කිරීම තමයි සිදු කිරීමට වග බලා ගත යුත්තේ. ඊළඟට අපි අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කිරීමේදී එහි තිබෙන සිරස්තලය මෙහෙමයි. හඳුනාගත් ගණන 1034ක්. රෝහල්වල ඉන්නේ 528යි. ආසාදිතයෝ 506ක් ආගියතක් නෑ. බොරු ලිපින දීලා. ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 1034ක් සොයාගෙන ඇතත් ඊයේ පස්වරුව වන විට රෝහල් ගත කර ඇත්තේ 528ක් පමණක් බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වුණා කියලයි සඳහන් වෙන්නේ. මේක මේ මුල් දිනවල ඉඳලම මේ තත්ත්වය මතු මොහොතේ ඉඳලම යුද හමුදාපතිවරයාත් ප්‍රකාශ කළා 500කට ආසන්න පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කෙන් පිටතත් ඉන්නවා. එතකොට මේ අය කවුරුන්ද කියන එක පිළිබඳව නිශ්චිතව හඳුනා ගැනීම මූලිකව වැදගත් වෙනවා. ඉන් අනතුරුව ඒ අයව නිරෝධායනයට ලක් කිරීම, PCR පරීක්ෂණ සිදු කිරීම, අවශ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම සඳහා එය අවශ්‍ය වෙනවා. නමුත් මේ වෙලාවේ වගකීම කුමක්ද කියන එක හොඳින් හඳුනාගෙන වහාම ඉදිරිපත් වෙන්න කියලායි කියන්නේ. මොකද ඇතම් අය සොයාගෙන ගියත් ඒ ලබා දීලා තියෙන ලිපිනවලත් නැහැ කියලායි කියන්නේ. ආයතනයේ මගින් ලබා දීලා තියෙන ලිපිනවල ඕන් පිළිබඳ දී ඇති තොරතුරු අනුව ගියත් ආරක්ෂක අංශ එයයි නැහැ කියලා කියනවා. ඉතින් ඒ නිසා මේක ඊටාත්ම බරපතල තත්ත්වයක්. දැන් ඊයේ ඒ අතරේ රාගම රෝහලින් ආසාදිතයෙකු පැන යාම පිළිබඳව වාර්තා වීමත් එක්ක බොහෝ දෙනා තවත් කලබලයට පත් වුණා. මේ පුද්ගලයා කොහි සංචාරය කරලා තිබෙනවාද කියන එක පිළිබඳ ගැටලු මතුවන නිසා මේ ආකාරයෙන් Taman ආසාදිතයෙක් බව දන්නවා නම් මේ වගේම ආසාදිතයින් ළඟම ඇසුරක් Tamanට තිබුණු බව හොඳින්ම දන්නා අය පවා මෙලෙස සැඟවී සිටීමට උත්සාහ කිරීම මම හිතන්නේ නුවණට හුරු ක්‍රියාවක් නොවේ. තමනුත් අනතුරේ අනතුරේ Tamanගේ ආදරණීයයන් පමණක් නොවේ සෑම දිනම අනතුරේ හෙළන ක්‍රියාවක්. ආසාදිතයන් වැඩිවීමත් සමග රෝහල් ප්‍රමාණවත් නොවීමේ ගැටලු
ඔබට මතක ඇති මේ මුල් අවධියේදී අප නිරන්තරව අවධාරණය කළ ඒ වගේම අවධානය යොමු කළ කාරණාවක් තමයි ධාරිතාවය පිළිබඳව. අප හැබවිටම ජනතාව දැනුවත් කරමින් කියා සිටි කාරණාවක් වුණේ පුළුවන් තරම් මේ ආරක්ෂා විය යුතුයි. හේතුව තමයි අපට තිබෙන පහසුකම් අපට තිබෙන ධාරිතාව ඉක්මවා ගියොතින් එතනදී තමයි රටක් විදියට අප දැඩි ලෙස අපහසුතාවට පත්වන්නේ කියන එක. ලෝකයේ බොහෝ දියුණු රටවල පවා සිදු වූ තත්ත්වය මේකයි. රටට ඒ රෝහල් පද්ධතියට සෞඛ්‍ය පද්ධතියට ඔරොත්තු නොදෙන ආකාරයේ අසාධිතින් සංඛ්‍යාවක් රෝගීන් වර්ධනය වීමත් එක්ක දරා ගන්නට බැරි වුණා. ධාරිතාව ඉක්මවා ගියා. ඒ අනුව තන තන මිය යන අවස්ථාවන් පිළිබඳව අතහැර දමන්නට වන අවස්ථාවන් පිළිබඳව අනන්තවත් තොරතුරු අපට වාර්තා වුණා දියුණුයි කියන රටවලින් පවා. අපි අතරේ අවධානය යොමු කරමු දිවයින පුවත්පත මොනවද වාර්තා කරන්නේ. දිවයින කියන්නේ දිස්ත්‍රික් 11කට බලපෑම් සිද්ධ වෙලා තියෙනවා කියලා. කියන්නේ දිස්ත්‍රික් 11ක මේ ආසාදිතයෝ මේට සම්බන්ධ අය පැතිර පවතිනවා කියන එකයි ඔවුන් කියන්නේ. මිනුවන්ගොඩ පොකුර 1028ක් කියලා කියමින් විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම නවතී. පියවරෙන් පියවර අධීරෙන් අධීර විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම පහුගිය දින ගණනාව මුළුල්ලේම සිදු වුණා. නමුත් පවතින වාතාවරණයත් එක්ක විදේශගතව පැමිණෙන සෑම දිනම නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කළ යුතුව පවතිනවා. නමුත් මේ වන විට රට තුලින් මතුවී තිබෙන වාතාවරණයත් එක්ක ඒ සෑම දිනම නිරෝධායනය කිරීමට යැවීමත් එක්ක නිරෝධායන මධ්‍යස්ථාන තුලත් දැඩි තදබදයක් නිර්මාණය වන්නට පුළුවන්. ඉඩකඩ ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ නිසා විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වීම සහ එයට පහසුකම් සැපීමේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තිබෙනවා. ඒ අතරේ යම් යම් ආයතන ක්‍රියාත්මක නොවීම මේ තත්ත්වයට එක්ක වසා දැමීම తాවකාලිකව නවතා තිබීම පිළිබඳවත් තොරතුරු තියෙනවා. ඉදිරියේදී අපි මේ පිළිබඳව අවධානය දෙමු. දිවයින පුවත්පතේ ඉහළින් වාර්තා කරන තවත් සුවිශේෂ කාරණාවක් මෙවර කොවිඩ් වෛරසය බලවත්. වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා උපුටා දක්වමින් දිවයින ගෙනෙන මේ වාර්තාවත් ඉතාම වැදගත්. කියවෙන ආකාරයට මේ වෛරසයේ සාන්ද්‍රණය වැඩිවීමක් දකින්නට ලැබෙනවා කියලා කියන්නේ. ඒ අනුව එක් පුද්ගලයෙකුගෙන් වැඩි පිරිසකට වෛරසය බෝවීමේ හැකියාවක් පවතින බවත් තොරතුරු වාර්තා වෙනවා. අපි එකම දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. දිනමින පුවත්පතත් අර ඉලක්කමින් සඳහන් කරනවා මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1024 දක්වා ඉහළ ගොසින් කියලා. මව්බිම පුවත්පතට මේදී මව්බිම යම් ආందోලනාත්මක කාරණා කියපේකුත් හෙළිදරව් කිරීමක් අද අපට දකින්නට ලැබෙනවා. සැප්තැම්බර් 22 වෙනිදා බ්‍රැන්ඩික් සේවකයන් 60ක් ඉන්දියාවෙන් මත්තලට ගෙනත් කලිනුත් ගුවන් යානා දෙකක් ඉන්දියාවෙන් ඇවිත් සියලු දෙනා නිරෝධායනයට ලක් කළා. ඉන්දියාවෙන් රෙදිපිලි ඇනවුමක් බාරගෙන නැහැ. බ්‍රැන්ඩික්ස් සමාගම උපුටා දක්වමින් මව්බිම පුවත්පත වාර්තා කරනවා බ්‍රැන්ඩික්ස් පොකුර 1000 පණී කියලා යටින් සඳහන් කරමින්. ඒ අතර ආයතනයේම සේවිකාවක් හෙළි කරයි කියලත් තොරතුරු වාර්තා කරනයක් අද මව්බිමේ දකින්න පුළුවන්කම තිබෙනවා. සේවිකාවන්ට කොරෝනා ලක්ෂණ ඇති වූයේ සැප්තැම්බර් 20 වෙනිදා සිටයි. ආයතනයෙන් වේදනානාශක දුන්නා. සැප්තැම්බර් 27 වනදා වන විට සැලකිය යුතු පිරිසකට උණ තිබුණා. නිසි ප්‍රතිකාරයක් කළේ නැහැ. ඇඳුම් මැහුවේ ඉන්දියාවෙන් ගෙනා රෙදි වලින්. දැන් මෙතන මේ ඉන්දියාවෙන් ගෙනා රෙදි වලින් තමයි ඇඳුම් මැහුවේ කියන එක පිළිබඳව නිෂ්පාදනයේට ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගැනීම පිළිබඳව ඒ සේවිකාව උපුටා දක්වමින් මව්බිම වාර්තා කරනකොට ඊට වම්පස්සේ තියෙනවා සමාගම කියන කතාව ඉන්දියාවෙන් රෙදිපිලි ඇණවුමක් බාරගෙන නැහැ කියලා. විවිධ මත රාවයන් සමාජය තුළ මේ අතරේ පැතිර යනවා. එක් පැත්තකින් ඒ සම්බන්ධව යම් පිළිතුරක් ලබා දීලා තිබුණා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතාත් මේ ඉන්දියාවෙන් දෙදෙනෙකු හෝ යම් පිරිසක් පැමිණියාද කියන කාරණා පිළිබඳ ආයතනය ප්‍රතික්ෂේප කරනවා කියන එක. ඒ වගේම මේ යම් ඇණවුමක් මෙරටට බහරගත්තාද කියන එක. නැත්නම් අමුද්‍රව්‍ය ගෙනීමක් මෙරටට මේ සිදු කළාද ඉන්දියාවෙන් පාර්සල් ගෙනීමක් සිදු කළාද කියන එක පිළිබඳවත් සැකසංකා මතුවලා තිබෙනවා. ඒ අතරේ සමාජ මාධ්‍ය තුල විශේෂයෙන් පැතිර ගියා පහුගිය 25 26 දිනවල සාද දෙකක් පැවැත්වුණු බව සංගීත ප්‍රසංගයක් සමග එක් සාදයක් පැවැත් වූ බව කර්මාන්ත ශාලාව තුලදීම මේ ආදිය පිළිබඳවත් අවධානය යොමුනා. මොකද රටේ තත්ත්වය යහපත්යයි සිතා සාමාන්‍යතට සියල්ල හැරී ඇතැයි සිතා බොහෝ දේවල් සාමාන්‍ය පරිදි සිදු වුණා. ඒක බ්‍රැන්ඩික්ස් ආයතනයට පමණක් නෙවෙයි රටේ සෑම තැනම සාමාන්‍ය පරිදි බොහෝ දේවල් සිදු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ ඉඩ ප්‍රස්තාව තුල ඕනුත් මේ සේවක මණ්ඩලයට විනෝදාස්වාදයේ සැපයීම සඳහා මෙලෙස ප්‍රසංගයක් වීම සංවිධානය කළා කියලා තොරතුරු තියෙනවා. ඒ සියලු දේ වෙත මේ වන විට අවධානය යොමු වී ඇති බවක් තමයි කියවෙන්නේ. විමර්ශන පරීක්ෂණ මේ සෑම දේ පිළිබඳවම සිදුවමින් පවතිනවා කියලා. ඒ නිසා තවම නිශ්චිත වශයෙන් මෙහි මූලාශ්‍රය සොයාගෙන නොමැති නිසා අපට වගකීමෙන් යුතුව කිසිවක් ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේ අවසන් දින දෙක තුලදීම ආයතනයේ දිහාවට තමයි මේ වගකීම යොමු වන බවක් අපට පෙනෙන්න තිබුණේ. අතරේ අර
සේවිකාගේ ප්‍රකාශයත් එක්ක අප එක්කාසු කරන්නට කැමති ඔබත් ඒ පිළිබඳ දැනුම්වත් වුණා අර මුලින් මේ සොයාගත්තු සේවිකාවගේ ස්වාමී පුරුෂයා නිරෝධායනයට ලක්වෙමින් ඉදිද්දී කියූ කාරණා දින 3-4ක සිට ඇයට උණ රෝග තත්ත්වය තිබුණා. මුල් දවස් තුනේ කිසිදු ප්‍රතිකාරයක් හරියට සිදු වුණේ නැම 4 වෙනි දවසේ තමයි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළේ රෝහල වෙත ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීම ආයතනය මගින් සිදු කළේ කියලා ඔහු සඳහන් කළා. යම් වගකීම් පිළිබඳව ආයතනයේ ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වුණා ඒ ප්‍රකාශය තුලත් මේ ප්‍රකාශ තුලත් තිබෙන්නේ එවැනි වාතාවරණයක්. අපි මේ සම්බන්ධ තවත් කාරණා බොහොමයකුත් තිබෙනවා. ඒ වගේම වෙනත් අනෙකුත් කාරණා තිබෙනවා. ඔබට ඉදිරිපත් කරන්නට නම් ඇති වී තිබෙන තත්ත්වයට අදාළ ආශ්‍රිත වාර්තාවන් මව්බිම පුවත්පතේ ඔබවීමේදී තියෙනවා බ්‍රැන්ඩික්ස් පුකුරේ වෛරසය ඉතා ප්‍රබලයි එක්කෙකුගෙන් වැඩි දෙනෙකුට බොවීමේ ඉඩ වෛද්‍ය හරිත අලුත්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කරන ප්‍රකාශයට පහලින් තියෙනවා ඔවුන්ගේ තවත් ප්‍රකාශයක් බ්‍රැන්ඩික්ස් පාලනාධිකාරියේ ක්‍රියාමාර්ග ගැන විමර්ශනයක් කළ යුතුයි. අපි ඒ ගැන තමයි මීට පෙරත් අවධානය යොමු කළේ. නමුත් ඒ අතරේ ආයතනය මගින් කියන කාරණාවක් අරුණ පුවත්පතේ වාර්තා වෙනවා. පිටරට කිසිවෙක් අපේ ආයතනයට ආවේ නැහැ කියන එක උන් පුන සහතික කරන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. කෙසේ වෙතත් විමර්ශන මේ සෑම කාරණාවකට අදාළම ක්‍රියාත්මක බව සඳහන් කරන අතරතුරදී මේ ආශ්‍රිතව තවත් කාරණා කීපයක් තිබෙනවා ඉදිරිපත් කරන්නට. ගම්පහ රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා බ්‍රැන්ඩික්ස් සේවිකාවන්ට බේත් දීලා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ ඖෂධ ලබා දීම සිදු වෙන්නේ එතුමන්ට අයත් පෞද්ගලික ඩිස්පෙන්සරි එකකදී තමයි මේ ආකාරයෙන් ප්‍රතිකාර කිරීම සිද්ධ වෙලා තියෙන උණ රෝගය සඳහා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. නමුත් ඇතැම් පුවත්පත්වල ඔහුට කෙසේද මේ වෛරසය ආසාදනය වුණේ කියන එක තවම තහවුරු වී නැති බවකුත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් එම වෛද්‍යවරයා ගම්පහ රෝහලින් IDH රෝහල වෙත බාර කර ඇති බවකුත් දැනට තොරතුරු වාර්තා වෙනවා. ඒ අතරේ සේවිකාවගේ මවට කොරෝනා කොළඹ මහනගර සභාවේ 402ක් PCR වලට යොමු කළ බවකුත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. මේ අතරේ ගුවන් තොටේ පිරිසිදු කිරීමේ සේවිකාවකටත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද පුවත් වාර්තා අතර දකින්නට පුළුවන්. මේ එක් පුවත්පතකම කියලා සඳහන් කරන්න බෑ. මේවා යම් පුවත්පත්වල විවිධ වාර්තා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ අතරතුර මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ මිනුවන්ගොඩ පමණක් නොවේ අනෙකුත් ආයතනවලත් PCR පරීක්ෂණ දැනට සිදු වෙන බවක් සඳහන් වෙද්දී වැලිසර ආයතනයේ එක්කෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙනවා මේ පුවත් වාර්තා ආශ්‍රිතව. ඊළඟට අපට මේ දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් මේ අතර ඇතැම් අය විමසන කාරණාව තමයි දිස්ත්‍රික්ක ගණනාවකට මේ තත්ත්වයේ බලපෑම් මතුවලා තියෙනකොට රට වැසිය යුතුද නැද්ද කියන මාතෘකාවත් සාකච්ඡා වෙනවා. ඇතැම් අය කියනවා දැන් රට වසා දැමුවා නම් හොඳයි කියලා. ඇතැම් අය කියනවා නෑ නොවසා මේ හැකිතාක් පාලනය කරගෙන ඉදිරියට ගමන් කිරීමයි වඩා යහපත් වෙන්නේ කියන එක. කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යතුමියගේ පිළිබඳ අදහස් දැක්වීම ලංකාදීප පුවත්පතේ තියෙනවා. නිකරුණේ ඇදරි නීතිය දමා රට කඩාවට්ටන්න රජයේ සූදානම් නෑ ඇමතිනේ පවිත්‍රා. දැන් මේ පහුගිය කාලේ අපට මේ පිළිබඳ අත්දැකීම් තිබෙනවා. එතකොට ඒ කාලය පුරාවටම දින 66ක් පුරා ඇදරි නීතිය පනවා තිබීම ඇතුලේ සිද්ධ වුණු දේ මොනවාද කියන්න අපි හොඳින්ම දන්නවා. තත්ත්වය පාලනය කරගන්නට පිටිවහලක් වූ බව බොහොම පැහැදිලි කාරණාවක්. හැබැයි ඒ වගේම අනෙක් පස්සෙන් ගත්තට පස්සේ ඒ තුල රටේ ආර්ථිකයට ජනතාවගේ ආර්ථිකයට සිදු අතිමහත් බලපෑමත් සුළුපටු එකක් නොවේ. දැන් මේ ඇතැම් පුවත් වාර්තා ඇතුලේ තිබෙනවා ඇතුල් පිටු වාර්තාවක මා කියුවා ලෝකයේ ඉන්න ප්‍රමුඛතම කෝටිපතියන් හැරුණකොට මහා ධනවතුන් හැරුණකොට සෑම අයෙකුටම සෑම ආයතනයකටම සෑම රටකටම මේ දැඩි බලපෑම් එල්ලවලා තියෙනවා. ඔවුන් විතරක් ඇතැම් අයගේ ආදායම 25%කින් පමණ ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා වාර්තා වෙනවා ලෝකයේ ප්‍රමුඛ පෙළේ ධනවතුන්ගේ. මොකද කොටස් වෙළඳපොළ හැසිරීම තුළ ඔවුන්ට ලාභී වීමේ හැකියාවක් මේ තත්ත්වය තුළ නිර්මාණය වීම නිසා ඔවුන් කියන්නේ සුළු පිරිසක්. ලෝකයේම මේ කෝටිපතියෝ මහා ධනවතුන් විදිහට 2000 ගණනක් තමයි සිටින්නේ. ඉතින් ඒ අය හම අනෙක් සෑම දෙනාම දැඩි අසුරුතාවන්ට මුහුණ පෑවා කියන එක නොරහසක්. අපි අතරේ තවත් විවිධ කාරණා මුණ ගැසෙන්න පුළුවන් මේ ආශ්‍රිත. නමුත් ඒ අතරේ මෙන්න මේ කාරණාව ඉතාමත්ම වැදගත්. ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාග සුපුරුදු ලෙස අද පුවත්පතේ මා මේ උපුටා ගැනීම කරන්නේ සෞඛ්‍ය ආරක්ෂිත විභාගයේ පැවැත්වීමට පාර්ශ්ව කීපයක් එක් වේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වෙනත් දිස්ත්‍රික්කවලට එන සිසුන්ට ආරක්ෂිත ප්‍රවාහන ක්‍රමයක් ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන සුරක්ෂිත මධ්‍යස්ථාන බවට පත් කරයි. නිරෝධායනයට ලක්වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙනුත් විශේෂ වැඩපිළිවෙලක්. මේ පුවත අපට ලංකාදීප පුවත්පතනොත්
උපුටා ගන්නට පුළුවන්කම තිබෙනවා. විභාග දින වෙනසක් නැහැ. ශිෂ්‍යත්වයේ 11 වෙනිදා උසස් පෙළ 12 වෙනිදා සිට කියන එක ඔවුන් වාර්තා කරනවා. ඒ වගේම දැඩි සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් මත ක්‍රියාත්මක වෙමින් තමයි මෙවර විභාගයේ පැවැත්වීමට කටයුතු කරන්නේ. ඒ නිසාම විභාගයේ සඳහා ඉදිරිපත් වන ශිෂ්‍යාවන්ට දෙමාපියන්ට අදාළ වන පරිදි විශේෂ උපදෙස් මාලාවකුත් ක්‍රියාත්මක වන බව සඳහන් කරන්නට ඕනේ. මේ අතරේ මා දැක්ක යම් පුවත් වාර්තාවක සඳහන් වෙනවා අද පුවත් වාර්තාවකමයි තියෙන අද පත්තරයේම විභාග කාල සීමාවේ පහසුකම් සැපීමට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මැදිහත් වීමෙන් ඒ සිදුවන බව තමයි සඳහන් වෙන්නේ. මේ අතරේ මේ වන විට සිදුවන PCR පරීක්ෂණ සංඛ්‍යාව පිළිබඳව ගත්තහම දිවයින පුවත්පත වාර්තාවක් ගෙනෙනවා. වැඩිම PCR සංඛ්‍යාව පෙරේදා වැඩිම රෝගීන් ගණනක් වාර්තා වුණා වගේම මේ වන විට PCR පරීක්ෂණ පැවැත්වීමෙන් ඉහළම වාර්තාව පිහිටවන්න පෙරේදා දවස සමත් වුණා කියලායි සඳහන් වෙන්නේ. අපි නැවත වතාවක් මේ දිවයිනේ තියෙන මෙන්න මේ කාරණාවටත් අවධානය යොමු කරමු. අපි විභාග ගැන කතා කළ නිසා අධ්‍යාපන අමාත්‍යතුමා උපුටා දක්වමින් දිවයින වාර්තා කරන ශිෂ්‍යත්වයේ උසස් පෙළ කලින් නියම කළ දිනවලම සුසුන්ගේ තොරතුරු දන්වන්න විභාග වෙබ් අඩවියේ පෝරමය පුරවන්න. මේ විභාගයට මුහුණ දීමට අමතරව අලුත් කාරණා කීපයක් එක්කාසු වෙන නිසා විශේෂයෙන් ඒ පිළිබඳව අපි සඳහන් කරන්නට ඕනේ ITH රෝහලේදී හා නිරෝධායන මධ්‍යස්ථානවලදී විභාගය ලියන්න පහසුකම්. විට පෙර ඔබට මතක ඇති මැතිවරණය පැවැත්වෙද්දී මේ අතරමැදි මධ්‍යස්ථාන පිහිටුවල එම නැත්නම් නිරෝධායන මධ්‍යස්ථාන තුල මැතිවරණ ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවල ඡන්දේ භාවිත කිරීම සඳහා මේ අවශ්‍යතාවයේ ඉඩකඩ සලසා දීම ගැන අවධානය යොමු වුණත් ඒ සාර්ථක වුණේ නැහැ, ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් විභාගය එහෙම පවත්වන්නට බෑ. විභාගයේදී අවස්ථාව අනිවාර්යයෙන්ම ලබා දීමට සිදුවනවා මේ ශිෂ්‍යයන්ට. ඒ නිසා IDH රෝහලේදී හා නිරෝධායන මධ්‍යස්ථානවලදී විභාග ලියන්න පහසුකම් සැපීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා කියන එකත් දිවයින පුවත්පත වාර්තා කරනවා. අපි කතා කළේ අවසාන වශයෙන් මේ PCR පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව. ඒ අතරේ ලංකාදීප පුවත්පතින් මුණ ගැහෙනවා පුවතක් PCR පරීක්ෂණවල අඩාල වීමක් සිදු වෙලා පළමු රෝගියා සොයාගත් විශේෂඥ දොස්තරත් අනෙක් අය එක්ක නිරෝධායනයට යවලා කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා උපුටා දක්වමින් තොරතුරු වාර්තා කරනවා. රටේ ඇති වී තිබෙන අසීරු තත්ත්වය මත එම නැත්නම් ව්‍යාකූල තත්ත්වය මත ඇතැම් කාරණා නිසි පරිදිම ඉටු නොවන තත්ත්වයකුත් අපට දකින්නට ලැබෙනවා කියන එකත් සඳහන් කරන්න ඕනේ. හැබැයි හැමදේම නිසි පරිදි සිදුවීම තමයි මේ තත්ත්වය පාලනය කර ගැනීමට අපට තිබෙන එකම ක්‍රමය. නිසි පරිදි නිසි කලට නිසි අවස්ථාවන් ස්ථානයන් පුද්ගලයන් හඳුනාගෙන එය අදාළ පරීක්ෂණ කටයුතු සිදු කරමින් ඔවුන්ව එක තැනකට එකරාශී කර ගන්නට කටයුතු කරමින් ඔවුන් බාහිර සමාජයේ සමග තිබෙන සම්බන්ධතාවලින් ඈත් කර ගන්නට කටයුතු කරමින් යාම තුල තමයි අපිට පාලනයක් කර ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඉතින් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ කියන කාරණාවල යම් සාධාරණ තත්ත්වයන් තිබෙන්නත් පුළුවන් මේවා ක්‍රියාත්මක කිරීමට යාමේදී සිදුවන අසීරුතා පහසුතා සියල්ලත් එක්ක. හැබැයි මෙවැනි තත්ත්වයක් හමුවේ එවැන්නකට ඉඩ නොතැබිය යුතුයි කියන එක මම හිතන්නේ ඕනම කෙනෙකුට අවබෝධ වෙන කාරණාවක්. අර සමාවක් එහෙම නැත්නම් මේ සඳහා නිදහසට කාරණාවක් ඉදිරිපත් කිරීමට නොහැකි තැනක තමයි අප පසුවන්නේ. ඒ නිසා සෑම කෙනාම තම තමන්ගේ වගකීම යුතුකම හරියට අවබෝධ කරගෙන ඒ උපරිමයෙන් ඉටු කිරීමට බැඳී සිටිය යුතු වේලාවක් විදියට අපට සලකන්නට පුළුවන් මේ අවස්ථාව. ඊළඟට අපි බලමු අරුණ පුවත්පත ආශ්‍රයෙන් තවදුරටත් මොනවද තිබෙන සුවිශේෂ වාර්තා කියලා. ඊට පෙර මව්බිමට යොමු වන්නට මා සිතුවා. මොකද මව්බිමේ අග්‍රාමාත්‍යවරයා උපුටා දක්වමින් සුවිශේෂ වාර්තාවක් තියෙන නිසා මව්බිමේ හෙළිදරව්ව පාර්ලිමේන්තුවේ රැවුදේ තුසිත් මුදලිගේට ලක්ෂ 6ක් ගෙවලා දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ රෙදිගල වෙයි කියලා ඊයේ පාර්ලිමේන්තුව තුල අවධානය යොමු කාරණාවක් පිළිබඳව එලෙස මව්බිමේ අවධානය යොමු වෙලා තිබෙනවා. මා දැක්ක මේ කාරණාව තවත් පුවත්පත්වලත් යම් ආකාරවලින් වාර්තා වී තිබෙන ආකාරය ලංකාදීපයට යොමු වෙමු. දූෂණ විරෝධී කමිටුවට පත් කළ නීතිපති නිලධාරියෙකු එදා දෙපොලෙන්ම වැටුප් අරන්. ඔහු ඇතුළු 44කට අගමැති කාර්යාලයේ 3 කෝටි 37 ලක්ෂයක් ගෙවලා අගමැති මැති සභාවේදී කළ හෙළිදරව්ව පිළිබඳව එලෙස වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඒ අතර මේ දිවයින පුවත්පතට අවධානය යොමු කිරීමේදී මෙවැනි කාලවකවානුවක කිසිසේත් අපේක්ෂා කළ නොහැකි තත්ත්වයක් ගැනත් පුවත් වාර්තාවක් තියෙනවා. කොරෝනා තර්ජනයේ මැද අනුරාධපුර මහා පොත් ප්‍රදර්ශනයක්. මේ පොත් ප්‍රදර්ශනය සංවිධානය කළා කියලා කියන්නේ මහනගර සභාව මූලිකත්වයේ අරගෙන නගරාධිපතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් වගේම නාගරික කොමසාරිස්වරයාත් මේකට මැදිහත් වෙලා ඉන්නවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ ගැන සිව්වෙනි පිටුවේ වැඩිදුර තොරතුරු සඳහන් වෙන නිසා තාම ඉක්මනින් අපි ඒ වෙත අවධානය යොමු කරමු. උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතාගෙන් පුවත්පත මේ ගැන විමසීමක් කරනවා. ඔහු කියනවා කොරෝනා මර්ධන කමිටුවේදී මේ පිළිබඳ තීරණයක් ගන්නවා. සෞඛ්‍ය අංශ මගින් නම් අවසරය අරගෙන නැහැ කියලායි ඔහු සඳහන් කරන්නේ. කෙසේ වෙතත් මෙවැනි
තත්ත්වයක සුදුසු හමු සුදුසු සංවිධානය කිරීමක් නොවන බව ඔහුගේ මතය. නමුත් අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතාගෙන් මේ ගැන විමසුවාම ඔහු කියනවා අපි සෞඛ්‍යාංශයෙන් උපදෙස් අරගෙනයි මේක කරන්නේ අපිට අවශ්‍ය අවසරය දීලා තියෙනවා ලොකු ප්‍රශ්නයක් නැහැ මේක සෞඛ්‍ය ආරක්ෂිතව කරන්නේ 7 වෙනිදා කොරෝනා කමිටුව රැස් වෙනවා එහිදී තීරණයක් ගමු කියලා ඔහු සඳහන් කරනවා කෙසේ වෙතත් කියවෙන ආකාරයට මේ විශාල සෙනගක් එක්කාසු වන අවස්ථාවක් සංගීත ප්‍රසංග එහෙමත් පැවැත්වෙනවා කියලායි සඳහන් වෙන්නේ ඒ නිසා අදාළ බලධාරීන් නිලධාරීන්ගේ අවධානය මේ වෙත යොමු වීම මේ වෙලාවේ අතිශය වැදගත් වේවි. ඒ අතරේ අර දූෂණ වැළැක්වීමේ කමිටු ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට අවුරුදු 2කට මිලියන 33ක් ගෙවීම ගැන දිවයිනෙත් පුවත් වාර්තාවක් අද අපට දකින්නට ලැබෙනකොට මේ පාර්ලිමේන්තුවේ ඇති වූ තවත් සුවිශේෂ තත්ත්වයක් ගැන තියෙනවා PCR කරලා හරින් පාර්ලිමේන්තුව ඇවිත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු ඊට දැඩි විරෝධය පෑවා කියලා දිවයින පුවත්පත අද වාර්තා කරලා තියෙනවා මේ පමණක් නෙවෙයි රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුත් අපි දැක්ක ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අමාත්‍යවරයෙක් PCR පරීක්ෂණයක් සිදු කර ගන්නා ආකාරයත් අපට දකින්නට ලැබුණා. ඒ වගේම ආසාදිතයන් ඇසුරු කළ අයට ඉදිරි දින 7 තීරණාත්මකයි කියලා යුද හමුදාපතිවරයා කරන ප්‍රකාශයක් අරුණ පුවත්පතේ අපට මුණ ගැසෙනවා. ඒ සමගම අප වාර්තා කළ යුතු තවත් කාරණා කිහිපයක්ම තිබෙනවා. නමුත් විරාමයකටත් වෙලාව හරි මෞබිම පුවත්පතේ මෙන්න මේ වාර්තාවටම මේකත් දැන් පාර්ලිමේන්තුවේ කතා බහ කරන තැනට දිග්ගැස්සලා තිබෙන එකක් MRI අධ්‍යක්ෂ ඉවත් කර වැඩ බලන කෙනෙකු පත් කිරීම නුසුදුසු තීරණයක් සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් පරිෂදය වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරපු විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඉවත් කිරීම පිළිබඳ කාරණාව දැඩි ලෙස දුරදිග යන ස්වරූපයක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. ඒ අතරේ අවසන් කිරීමට උපුට ගන්නවා මෙන්න මේ කාරණාවත් නිරෝධායනයට ගෙන යාමින් සිටි කතක් මිය ගිහින් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් පිරිසක් දින 14ක වැලිකන්ද ගල්කන්ද නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සඳහා ඊයේ සවස ගෙන යමින් සිටියේදී ඒ පිරිසෙන් එක් කාන්තාවක් මෙලෙස මිය ගියා කියලායි කියන්නේ ඇය ආසාදිත කාන්තාවක්ද කියන එක පිළිබඳ පරීක්ෂණ පවත්වනවා කියලත් සඳහන් වෙද්දී මෙන්න මේ වාර්තාවත් වැදගත් නිසා යටත් අවසාන වශයෙන්ම අපි අවධානය දෙමු ගල් අඟුරු ටෙන්ඩර් මගඩියෙන් කෝටි 110ක පාඩුවක් කෝප් කමිටුවේ ප්‍රධාන අවධානය යොමු වුණා මේ ගල් අඟුරු පිළිබඳව මේ අදාළ ආයතන එක්ක සාකච්ඡාවක් පැවැත්වුණා පරීක්ෂණයක් පැවැත්වුණා කෝප් කමිටුවේ නව සභාපතිවරයෙක් යටතේ අලුතින් පත්වීමත් එක්ක ඒ අනුව මේ කරගෙන යන විමර්ශන වලින් හෙළිදරව් වෙලා තිබෙනවා කෝටි 110ක පාඩුවක් සිදු වෙලා තිබෙනවා කියන එක මෙහි තවදුරටත් ඉදිරි කාරණා පිළිබඳ ඉදිරි පුවත් තුළ අපට කියවා ගන්නට ලැබේවි. අපි සූදානම් කෙටි විරාමයක් කරා ගමන් කර අද දවසේ පිළිසඳර තුලින් ඔබ හමුවන්නට පිළිසඳරේදීත් හමුවන්නේ මේ පවතින වාතාවරණයත් එක්ක අපට වැදගත් කාරණා බොහොමයක් සාකච්ඡා කළ හැකි විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා එතුමන් සමග සාකච්ඡාවෙන් මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.